අයිබෝවන් 2020 විභාග කරන ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකේ අපි කරන අවසාන වීඩියෝ එක. ඉතින් මේකෙන් අපි කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ අවසාන කොටස් දෙක. එකක් තමයි ඩයිනමෝ ක්‍රියාව, ඊට පස්සේ පරිණාමක නැත්නම් ට්‍රාන්ස්ෆෝමරය ගැනයි කතා කරන්න යන්නේ. එතකොට චුම්බක ශේෂ පාඩම ප්‍රේරණයේ කොටස සම්පූර්ණ ඉවර වෙනවා. පදාර්ථය විකිරණයේ වීඩියෝ එකක් මම ඔන්න ඊ දවසේ දැම්මා. ඒක ඔයාලා බලලා ඇති. ඒතර විකිරණයේ ඔන්න වීඩියෝස් 3ක් දාලා මම කෘෂ්ණ වස්තු විකිරණය ඉවර කරලා තියෙනවා. ඒත් එක්කම විද්‍යුත් චුම්බකත්වය සහ මේ චුම්බක ප්‍රේරණයේ කොටස ඔන්න ඉවර කරලා දෙනවා අද දවසේ එකත් එක්ක. එතකොට අපි මාස 4ක විතර කාලයක් පන්ති පවත්වීම ගැටලුවක් වුණාට යම් ප්‍රමාණයක් ඒක බැලන්ස් වෙනවා. පාඩුව යම් ප්‍රමාණයක් වලකිනවා මේ වැඩපිළිවෙලත් එක්ක. පාඩුවක් වුණේ නැහැ කියන්න බෑ. ඇත්තටම මෙන්න කිව්ව බොරු. මොකද අපි රිවිෂන් එක වගේ උදේ 7 ඉඳන් හවස 5 වෙනකන් භාගයක්වත් කරන්න බෑ. අපි මෙහෙම කොච්චර දවසක් කරත් ඉතින් ඒ හින්දා පාඩුවක් වුණා නමුත් යම් ප්‍රමාණයක් පාඩුව වැළකුණා මේකෙන්. එතකොට විශේෂයෙන් කියන්න තියෙනවා 29 වෙනිදාගෙන් පස්සේ ඔන්න ක්ලාස් ආරම්භ වෙනවා. දැන් අපි බලාපොරොත්තු විදිහටම CA සීමාව 500 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට අපිට ලොකු ගැටලුවක් නැහැ පන්ති පවත්වන්න පුළුවන්. මොකද හේතුව ආයතන වල ඉඩ කඩ තියෙනවා හෝල් දෙක වගේ දෙක තුනක දාලා කරන්න. ඒත් එක්කම මීටරේ පරතරේ තියාගන්න ඔක්කොම වැඩ කටයුතු දැන් ආයතන වලින් සෝදානම් කරමින් තියෙන්නේ. ඒ හින්දා ගැටලුවක් නැතුව රිවිෂන් ක්ලාස් සහ තියරි ක්ලාස් පැවැත්වෙන විදිය පිළිබඳව මගේ YouTube channel එකේ වුණ මහේෂ් දුක් ගන්නාරල කියන YouTube channel එකේ වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඒකත් බලන්න. එතකොට දන්න අයට ඒක ෂෙයා කරගන්න. එතකොට බලන්න. මොකද එතකොට ඒ විස්තර දැනුවත් වෙන්න පුළුවන්. එතකොට මේ දක්වා ආපු අය කොහොමද වැඩපිළිවෙල සහ වැඩ කරන විදිය දන්නවා. මේ දක්වා ආපු නැති ගොඩක් අයත් ඔන්න වැඩපිළිවෙල ගැන හඳුනාගත්තා. ඒකත් එක්ක ගොඩක් අය අපේ පන්තිත් එක්ක එකතු වුණා. ඉතින් එකතු වෙච්ච ගැන සතුටුයි කියනවට වඩා හොඳ වැඩපිළිවෙලක් තේරුම් අරන් ඒක තේරුම් අරන් වැඩ කරන්න එකතු වීම ගැන සතුටු වෙනවා. මොකද මගේ ආවද කොහෙ ගියාද කියන එක නෙමෙයි අත්තර වැදගත් වෙන්නේ ඔයාලගේ විභාග වෙනුවෙන් ඔයාලා වැඩ කරන එක. ඉතින් ඒ හින්දා වැඩ කරන්න පුළුවන් හොඳ පන්තියක් තෝරාගන්න පුළුවන් වීම ගැන තමයි සතුටු වෙන්නේ. එතකොට එහෙමනම් 29 වෙනිදා ඔන්න රත්නපුරේ මේ කළුතර රසායන ආයතනයේ පළවෙනිටම තියෙන්නේ 7 සිට 5 දක්වාම රිවිෂන් එක තියෙනවා. ඒත් එක්කම අඟහරුවාදා සයන්ස් සෙන්ටර් එකේ බෝධිරාජාරාමයේ හෝල් එකේ රත්නපුරේ එක තියෙනවා. ඒත් එක්කම සිකුරාදා බණ්ඩාරල ප්‍රින්සිපල් ආයතනයේ රිවිෂන් එක තියෙනවා උදේ 7 සිට හවස 5 දක්වා. ඒත් එක්කම බදුල්ලේ ඉඳන් එන අයට අර බස් ඒක නොමිලේ ප්‍රවාහන ඒක හැමම තියෙනවා. ඊට පස්සේ තීරපන්ති කියනත් මම ඉක්මනට කියලා ඉන්නම්. බණ්ඩාරල තීරපන්තියේ දරුවන්ට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 2021 උදේ 7:00 10:00 තියෙන්නේ. 22 තියෙන්නේ 11:01 සෙන්සුරාදා දවසේ. 2020 කරන අයට දැන් ඔතනත් ෆ්‍රෙෂ් අයට දැනගන්න ඕන නිසා මම කියන්නේ සෙන්සුරාදා 1:00 ඉඳන් 5:00 වෙනකන් තමයි 2020 තීරයට පන්ති තියෙන්නේ සෙන්සුරාදා දවසේ. ඊට පස්සේ අනුරාධපුරේ තීරපන්ති වලට එන අයට මම කියන්නේ ඒතර 2021 අයට උදේ 7:00 12 තියෙන ඉරිදා 2020 අයට 1:05 තියෙන ඉරිදා ඒක පුරුදු විදිහටම තිබුණ වෙලාවල්. මොකද ඉඩකඩ හොඳට හදාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඒ නගරවල. ඉතින් ඒ නිසා ගැටලුවක් නැහැ. ලොකුවට 500 සීමාවට ආවා කියන්නේ ඇත්තට මේක ඉතා හොඳ දෙයක් මේ අපේ පන්ති සාර්ථකව පැවැත්වීම පැත්තෙන්. ඊළඟට 2022 අනුරාධපුරේ නායට චුට්ටක් වොන්න ටයිම් ටේබල් වෙනස් වුණා. මේකත් මේ ඔයාලට වැදගත් නොවුනට 2022 නංගිල මාලිලා ඉන්න පුළුවන්. ඔයාලගේ නංගිල මාලිලා නොවුනත් ඔයාලගෙන් අහන අඳුරන අය ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දේ දැනුම් දෙන්න. අනුරාධපුරේ සිප්නි ආයතනයේ තියෙන ක්ලාස් ගත්තාම 2022 දැනට තියෙන පන්ති තියෙන්නේ ගෲප් දෙකකට කරලා තියෙන්නේ. බ්‍රහස්පතින්දා 11:32 බ්‍රහස්පතින්දා 2:35 කියලා ගෲප් දෙකක් කරලා තියෙන්නේ. හරි. මේ කොමන් පන්තිය ඊළඟ ගෲප් ක්ලාස් එක බ්‍රහස්පතින්දා 5:30 9 දක්වා තියෙන මේක ධාරා විද්‍යුතය කරන්න විභාගයට අවුරුද්දකට කලින් සිලබස් එක ඉවර කරගන්න අපි පන්ති පටන් ගත්ත එක. එතකොට කොමන් ක්ලාස් එක මෙහෙම මේ දෙකෙන් එකට එන්න කියන්න ගෲප් ක්ලාස් එකට එන අය ඒක දන්නවා. එන කෙනෙකුට ධාරා විද්‍යුතය කරගන්න. හැබැයි මෙන්න මේ පණිවිඩය හොඳට දැනුම් දෙන්න. මොකද ගිය පාර O level කරලා තාම A level පන්ති ආවිලා නැතුව අලුතෙන්
මේ රිසර්ච් බලලා අලුතෙන් එන්න බලාපොරොත්තු වුණ අයට සිඩ්නි එකේ අලුත් ක්ලාස් තියෙන්නේ බ්‍රහස්පතින්දා ඒ කියන්නේ ජූලි 2 බ්‍රහස්පතින්දා 8:30 11 මේක වань අලුත් පන්තිය 8:30 11 තියෙන්නේ ජූලි 2 බ්‍රහස්පතින්දා ඒත් එක්කම ප්‍රින්සිපියා එකේ බණ්ඩාරල ප්‍රින්සිපියා එකේ අලුත් පන්ති ජූලි 3 සිකුරාදා 2:35 සති කිහිපයකට අපි මේ පන්ති කරනවා මොකද වෙන දවසක් දැන් අපිට සෙට් වෙන්නේ නැති නිසා ඔන්න අලුතෙන් පන්ති වලට සහභාගී වෙන්නට මේ දෙක කියන්න මාතෘකාව ලියන්න ඩයිනමෝවක ක්‍රියාව ඩයිනමෝවක ක්‍රියාව ඔන්න අපි චුම්බක ශේෂ වල කතා කරා මෝටරය ගැන. දැන් අපි කතා කරනවා ඩයිනමෝ චුම්බක ශේෂ වල මේකේ ප්‍රේරණය කොටසින් කතා කරනවා ඩයිනමෝ ගැන. ඇත්තටම මෝටරේ ඩයිනමෝ එක ගත්තොත් අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ඇත්තටම බොහෝ විට එකමයි සැකස්ම. භාවිතය කරන විදිය තමයි වෙනස. දැන් මෝටර එක කරේ කරන්ට් එක දීලා කරකවන එකනේ. ඩයිනමෝ කරන්නේ ඔක අනිත් පැත්ත. නැවතත් කියන්න මෝටරයක් වැඩ කරද්දී අපි කරන්නේ මෝටරේට කරන්ට් එක දීලා දිගටම කරකවන එක. ඩයිනමෝ කරන්නේ ඔක අනිත් පැත්තේ කියන්නේ මොකක් හරි බාහිර ප්‍රභාවයකින් කරකවලා ශක්තිය දීලා කරකවලා එතනින් විදුලිය හදාගන්න එක. විදුලිය දීලා කරකව ගත්තොත් ඒක මෝටරේ කරකවල එකෙන් විදුලිය හදාගත්තොත් අපි ඒකට කියන්නේ මොකක් කියලාද ඩයිනමෝ කියලා. එහෙනම් මෙන්න මේ ඩයිනමෝක ක්‍රියාව පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න එක තමයි දැන් කරන්න යන්නේ. ඇත්තටම ඩයිනමෝ කියද්දී චූටි තැන ඉඳන් පටන් ගත්තොත් ඔයාලට මතක් වෙනවාද පාපැදියක කළුවරේ වගේ පාපැදියක් පදවගෙන යද්දී බැටරි කෑලි හයි කරලා නෙමෙයි ඉස්සර දැන් නම් එක සේදි තියෙනවනේ බල්බ් දාලා තොරන් වගේ බයිසිකලෙත් රෝද වලට ඉඳන් ලයිට් දානවනේ. නමුත් දැන් මම කියන්නේ ඉස්සර ගොඩක් කලාට මේ කළුවරේ ගමන් කරවන්න ඕනලාට බයිසිකලේ තිබුණා ඩයිනමෝ කියලා චූටි එකක් ඩයිනමෝවක්. ඒතොර ඒ ඩයිනමෝව චුට්ටක් මෙහෙම ඇල කරපුවම රෝදෙට හේතු වෙනවා. ඒතර අපි බයිසිකලේ පැදගෙන යද්දි ටිකක් දැන් ඩයිනමෝ මෙහෙට හේතු කළා නම් රෝදෙට ටිකක් බයිසිකලේ පදින්න අමාරුයි. ඒතර රෝදේ කැරගෙනකොට ඒ අපි කාර්ය කරලා දෙන ශක්තියනේ රෝද කැරකිලා වාහන බයිසිකලේ ඉස්සරහට යන්නේ. ඒතර ඒ ශක්තියම කොටසක් වැය වෙනවා අර ඩයිනමෝ කැරකෙන. අනේ ඩයිනමෝ කැරගෙනකොට ඒකෙන් මොකද වෙන්නේ විදුලිය නිපදවනවා. ඒතර බාහිරින් අපි ශක්තිය දීලා ඩයිනමෝ කරකවලා එතනින් විදුලිය හදාගන්න එක තමයි ඩයිනමෝක් කියන්නේ. දැන් ගොඩාක් විදුලි බලාගාරයක උනත් ගොඩාක් කියන්නේ හැම එකේම උනත් විදුලිය නිපදවද්දි ඩයිනමෝක් ඕනේ. දැන් ජල විදුලි බලාගාරයක් ගත්තොත් ජලයේ ශක්තියෙන් ටර්බයින් එකක් කරකවනවා. ඊළඟට ගල් අඟුරු බලාගාරයක ඔක නම් ගල් අඟුරු වලින් ලැබෙන ශක්තියෙන් ජලය රත් කරලා හිමාලයෙන් හෝ කිසියම් ක්‍රමයකින් ටර්බයින් එකක් කරකවනවා. සුළං විදුලි බලාගාරයක ගත්තොත් සුළඟේ ශක්තියෙන් ටර්බයින් එකක් කරකවනවා. කොහොම හරි ටර්බයින් එක කරකවුවාට පස්සේ එතනින් පස්සේ මොකද වෙන්නේ? එතනින් පස්සේ එන්නේ ටර්බයින් එකේ ඩයිනමෝවක් කරකවලා ඒතකොට ඩයිනමෝ කරකිනකොට අර බයිසිකලේ වගේ මොකද වෙන්නේ ඩයිනමෝෙන් විදුලි නිපදවන එකයි වෙන්නේ. එහෙනම් ඔන්න අවසානයේ නැවතත් කියන්නේ බාහිරින් විද්‍යුත් ශක්තිය සපයලා අපි අවුට්පුට් එක විදියට භ්‍රමණ චලිතයක් ලබා ගන්න ඕන නම් ඒක මෝටරේ ඉන්පුට් එක කරන්ට් එකක් අවුට්පුට් එක භ්‍රමණ චලිතයක්. මෝටරේ ඩයිනමෝයේදී ඉන්පුට් කරන්නේ ශක්තිය දීලා ටර්බයින් එක කරකවන එක ඉන්පුට් ශක්තිය. ශක්තිය ඉන්පුට් කරලා විද්‍යුත් ශක්තිය එළියට ගන්නවා නම් ඒක මොකක්ද? ඒක ඩයිනමෝ. එහෙනම් ඩයිනමෝවක් වැඩ කරන විදියයි ඔන්න මම කියලා දෙන්න යන්නේ. එන ලියන්න විදුලි බලය උත්පාදනය කිරීම සඳහා විදුලි ශක්තිය කියවත් යන්නේ විදුලි බලය කියලා සාමාන්‍යයෙන් කියනවනේ. විදුලිය කියන්නේ බලයක් නෙවෙයි. විද්‍යුත් ශක්තිය නැත්නම් විදුලි බලය කොට කමක් නැහැ. උත්පාදනය කිරීම සඳහා ටර්බයිනය භාවිතා කරයි. ඩයිනමෝවක් මගින්
සිදු කරන්නේ භ්‍රමණ චාලක ශක්තියක් විද්‍යුත් චාලක ශක්තියක් බවට හැරවීමයි. භ්‍රමණ චාලක ශක්තියක් විද්‍යුත් ශක්තියක් බවට හැරවීමයි. ඩයිනමෝ ක්‍රියාව සලකා බලමු. ඩයිනමෝ ක්‍රියාව සලකා බලමු. හරි. දැන් අහගන්න. ඔන්න මම ගන්නවා මෙහෙම. නියත චුම්බක ශේෂයක් සලකන්නම්කො මේක නෝද්‍රවයක්. මම ටිකක් පේන්න ඕන නිසා ඇතින් අඳින්නම්. මේක සෞද්‍රවයක්. එතකොට මේක කලිනුත් අපි කතා කරලා තියෙනවා හැම වෙලේම චුම්බක ශේෂයක් තියෙන්නේ නෝත් ඉඳලා සවුත් පැත්තට. ඔහොමනේ තියෙන්නේ. එතන මෙන්න මේ චුම්බක ශේෂය තුල මොනවා හරි කම්බි නගරයක් කරකවලා විදුලිය නිපදවන එක තමයි මෙතන කරන්න යන්නේ. හරි. දැන් අහගන්න. මෙන්න මේ වගේ චුම්බක ශේෂයක් තුල අර සලදඟර ගැලනෝමීටරයේදී මෝටරේ වගේම තමයි මෙන්න මෙහෙම සිලින්ඩරයක් තියෙනවා. සෑලු සිලින්ඩරයක අපි මෙහෙම කම්බි ඔතලා තියෙනවා. මම මේ චුම්බක ශාවරේඛාව මෙතනින් පෙන්නන්න නැතුව මෙහෙම පෙන්නන්නම්. ඊටව ටිකක් රූපය පැහැදිලි වෙන නිසා ඔය ශාවරේඛාව යන්න. ඒතර බලන්න මේ සිලින්ඩරේ ඔතලා තියෙනවා කම්බි රාමුව. දැන් ඔයාලට පේන්න ඕනේ මේක ඩයිනමෝවක් කිව්වත් අර ගැලනෝමීටර සිද්ධියම තමයි කියන්නේ. සිලින්ඩරයක් තියෙනවා ඒකෙම කම්බියක් රාමුවක් ඔතලා තියෙනවා. එක පොටක් නෙමෙයි තියෙන්නේ ඇත්තටම. පොටවල් ගොඩක් තියෙනවා මෙතනින් ඔක එළියට ගන්නවා. ඔහොම වයර් දෙක එළියට ගන්නවා කියලා හිතන්නකො. එතන මෙන්න මේ සිලින්ඩරය මොකද වෙන්නේ චුම්බක ශේෂය ඇතුලේ කැරකෙනවා. මේ සිලින්ඩරය මොකද චුම්බක ශේෂය ඇතුලේ කැරකෙනකොට මේ කැරකෙද්දී තන මෙන්න මේ කම්බිය ගත්තොත් මේ පෑන කියලා හිතන්නකො. සිලින්ඩරේ කැරකෙද්දී මේ කම්බිය ගත්තොත් මේ කම්බිය මේක පෑන කියලා හිතුවොත් මොකද වෙන්නේ සිලින්ඩරේ කැරකෙද්දී මේක මෙහෙම කැරකෙනවනේ. යට තියෙනවා තවත් කම්බියක්. එක්කෙනෙක් මෙහෙම නම් අනිත් එක මේ වගේ කම්බි දෙක. එතකොට මෙයත් කැරකෙනවා ඊට විරුද්ධ පැත්ත මෙයත් කැරකෙනවනේ. ඔහොම දෙන්නම මෙහෙම කැරකෙන එක තමයි වෙන්නේ. අනේ කැරකෙනකොට මොකද වෙන්නේ? ඒ භ්‍රමණයත් එක්ක මේ හැම කම්බියකම විද්‍යුත් ගාමක බල හැදෙනවා. කොහොමද මේ විද්‍යුත් ගාම බල හැදෙන්නේ? මතක අපි පාඩමත් එක්ක කිව්වා චුම්බක ශේෂයක් කපාගෙන කම්බියක් යනවා නම් හැදෙනවනේ විද්‍යුත් ගාම බලයක් E සමානයි BLU කියලා. මොකද B කියන්නේ චුම්බක ශාඛ ඝනත්වය. L කියන්නේ සන්නායකයේ දිග. නැත්නම් කපාගෙන යන දිග. U කියන්නේ ශේෂයට ලම්බකව තියෙන ආරෝපණයේ මේ කම්බියේ වේගය තමයි U කියන්නේ. ඔන්නම විද්‍යුත් ගාම බලයක් ගත්තනේ. අන්න ඒ වගේ මෙයා මෙහෙම කැරකෙනකොට මේ කම්බියේ මේ අනිත් පැත්තේ තියෙන කම්බියේත් විද්‍යුත් ගාම බල හැදිලා තමයි අවසානයේ ඩයිනමෝවක් බවට මේකපත් වෙන්නේ. එහෙනම් යට ලියන්න. ලියන්න. නියත චුම්බක ශේෂයක් තුල විවර්තනය කර ඇති සිලින්ඩරයක පෙන්වා ඇති පරිදි කම්බිරාමයේ පොට n ගණනක් කොටා ඇත. කම්බිරාමයේ පොට n ගණනක් කොටා ඇත.
බාහිර ප්‍රභාවයක් මගින් ශක්තිය සැපීමෙන් සිලින්ඩරය භ්‍රමණය කරන විට කම්බිරාමු එක් එක් කම්බි චුම්බක ශාවරේඛා ඡේදනය කරමින් චලනය වන විට ඒවායේ විද්‍යුත් ගාමක බල ප්‍රේරණය වේ. ඒවා එකතුව x මෙතන xy අග්‍ර හරහා ඉවතට ගත් විට එය ඩයිනමෝවක් ලෙස සැලකිය හැකිය. හරි රූපෙන් ගන්නකො. හරි එන වීඩියෝ නවත්තලා ඊටු ටික වෙලාව අරන් අඳ ගන්න. හරි දැන් අහගන්න. දැන් මම මේ ටියුට් එක තමයි PQRS පුඩුව කියලා හිතන්නකො. දැන් චුම්බක ශ්‍රාවය ඔහොම යනවා. දැන් මෙහෙම ගත්තොත් චුම්බක ශේෂ ලම්බ කෝණේ මේ පුඩුව දීලා තියෙන්නේ. හොඳට ශ්‍රාවය ඇතුලෙන් යනවා. මෙතන P මෙතන Q මේක PQ කම්බිය. එයාගේ වේගය තියෙන්නේ හරියට අර පැත්තට වගේ. කොහොම නේද? අර පැත්තට. ඒත් මේ කම්බිය මෙහෙට එන්නේ. කොහොමනේ කරකෙන්නේ? මෙහෙම කරගෙන කියලා හිතන්න. දැන් තියෙන්නේ මෙහෙම. මම රූපේ ඔන්න මෙතන තීටා කෝණයක් මාක් කරා. ඒ කියන්නේ මේ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව පුඩුව තියන්නේ නැතුව මම මේක කරකෙන අතරේ හිතන්නකො තීටා කෝණය මෙහෙම තිබුණා තීටා කෝණයක් කරකවන අවස්ථාවක් ගන්නවා. මේක ත්‍රිමාන නිසා මම මේක මෙහෙම පෙන්නන්නම්. ඔහොම පුඩුව තියෙන්නේ. ඔන්න තීටා කරකිනවා. එතකොට මෙන්න මේ PQ කම්බි දැන් මෙහෙම තිබුණාට මේක මේ කම්බිය වගේ PQ එයාගේ වේගය තියෙන්නේ මේ පැත්තට. මෙයාගේ වේගය තියෙන්නේ මේ පැත්තට. කරකින කෝණික ප්‍රවේගය ඔමෙගා නම් v සමාන r කියලා වෙකින් මෙයා ඔහොම කරකිනවනේ. PQ කම්බියත් කරකිනවා ඊට ප්‍රතිවිරුද්ධ විස්කම්බේ කවුද කරකින්නේ? SR කියන කම්බියත් කරකිනවා. එතකොට
චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන මේ අතට. අර පැත්තට. ඔයාලා ඉරේරිය අnder කමක් නැම මෙතන අඳින්න නැතු ඉන්නම්. එතකොට හොඳට තේරුම් ගන්න. චුම්බක ශේෂ්ත්‍රය අර පැත්තට මේ කම්බිය යන්නේ මේ පැත්තට. එතකොට මේක θ නම් මෙතන අණුව නිසා මේක අණුවරින් θ වල මේක නැවත θ වෙනවා. එතකොට මේ PQ කම්බිය මෙහෙට u වේගයක් තිබ්බට අර පැත්තට u cos θ නේ. මෙහෙට u cos θ පල්ලයට u sin θ. එහෙනම් හොඳට තේරුම් ගන්න කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය අර පැත්තට තියෙද්දී ප්‍රවේගය මෙහෙට එකෙන් u cos θද u sin θද ශේෂ්ත්‍රයට ලම්බක u sin θ. එහෙනම් මෙන්න මේ PQ කම්බිය අපි හිතමු දිග L කියලා. එයාගේ ප්‍රේරිත විද්‍යුත්ගාම බලය ලියන්න පුළුවන් E සමානයි BL U sin θ කියලා. කොයි පැත්තටද? ප්‍රමින්ගේ දකුණක් තියෙන්නේ චාචු දාන චලනයේ චුම්බක ශේෂ ධාරාව. චුම්බක ශේෂ අර පැත්තට. හරි. චුම්බක ශේෂ අර පැත්තට. චලනයේ චුම්බක ශේෂ ධාරාව. චලනය කොහෙටද? මෙහෙට චලනය වුණාට එකෙන් පල්ලයට සම්බන්ධ කියන චලනයේ මෙහෙට. යෝගෙන් පල්ලයට කොටසනේ ශේෂ්ත්‍රය ලම්බ කියන චලනයේ මෙහෙට. චුම්බක ශේෂ්ත්‍රය මෙහෙට. දබරැංගිලි චුම්බක ශේෂ්ත්‍රය. චලනයේ පල්ලයට යන ධාරාව එන්නේ මේ පැත්තට. එහෙනම් එද්දී මෙන්න මෙහෙම බැටරියක් මේ කම්බියේ හැදෙනවා මේ පැත්තට. ඔය වගේම මේ කම්බිය කියන්නේ RS මෙහෙට යද්දී යාගෙත් මෙච්චර බැටරියක් හැදෙනවා. හැබැයි යාගේ චලනයේ උඩට නිසා මොකද වෙන්නේ? යාගේ බැටරිය දෙන්නේ මෙතන නෙමෙයි මේ පැත්තට. සරල තේරුම් ගන්න දැන් එකක් මේ පැත්තේ බැටරියකුයි අනික මේ පැත්තේ බැටරියකුයි වගේ පෙවුනහම එකපාර වාඩිතේ බැටරි දෙක දෙපැත්තටනේ කියලා. එහෙනම් මේක දිග ඇරියොත් කොහොමද ඔය තියෙන්නේ? x මම මේක මෙහෙම දිග ඇරලම් පෙන්නොත් ඔහොම නේද තියෙන්නේ? මේ බැටරිය ඔහොම වයර් එක දිගේ මෙහෙට ගිතුවොත් මේ දෙක දෙපැත්තට නෙමෙයි එක පැත්තටනේ. මේ දෙක දිග ඇරෙ කියලා හිතන්නකෝ. එතකොට මෙයාගෙත් හැදෙනවා BLU sin θ මෙයාගෙත් හැදෙනවා. එහෙනම් xy අතර ප්‍රේරිත මුළු විද්‍යුත්ගාම බලය වෙන්නේ මේකට මේක කැපිලා බිඳුවද මේකයි මේක එකතු වෙලා දෙගුණ වෙනවා. දෙගුණ වෙනවා. හරි. එන යට ලියන්න රූපෙන් දන්නේ. රූපෙන් දලා යට ලියන්න. චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක දිශාවේ සිට චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක දිශාවේ සිට චුම්බක ශේෂ්ත්‍රයේ ලම්බක තලයේ සිට නැත්නම් දිශාවේ සිට කම්බි පුඩුව θ කෝණයක් භ්‍රමණය වී ඇති අවස්ථාවක් සලකමු. භ්‍රමණය වී ඇති අවස්ථාවක් සලකමු. භ්‍රමණය වී ඇති අවස්ථාවක් සලකමු. මෙන්න මේ රූපෙත් අඳගන්න බලන්න. මේ රූපෙත් අඳගෙන ඉර කරන්නකො ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රකාශනය කොට නගන්න. මේ රූපය අඳගන්න. B අර පැත්තට කියලා දාගන්න. මේ කම්බිය වේගය මෙහෙට මේ කම්බිය මෙහෙට. මේක ත්‍රිමාන රූපේ මේක ද්විමානයි. මෙතන පැන්සලෙන් වගේ බැටරි දෙක දෙපැත්තට දාගන්න. දෙපැත්තට උනාට එක පැත්තට තියෙනවා. කියන්න එම පිහිටුමේදී PQ සහ RS සිම්පල් වෙන දාන PQ සහ RS කම්බිවල චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක
චුම්බක ශේෂයට ලම්බක ප්‍රවේග සමතකය u sin θ බැවින් ප්‍රවේග සමතකය u sin θ බැවින් u sin θ බැවින් එක් එක් කම්බියේ E සමානයි BLU E සමානයි BLU sin θ බැගින් විද්‍යුත්ගාමක බල ප්‍රේරණය වේ. x හා y අතර ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය ප්‍රේරිත විද්‍යුත්ගාම බලයේ දිශාව ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාව ෆ්ලෙමින්ගේ දකුණත් නියමයෙන් ලබාගෙන ෆ්ලෙමින්ගේ දකුණත් නියමයෙන් ලබාගෙන පහත පරිදි නිරූපණය කළ හැකිය. පහත පරිදි නිරූපණය කළ හැකිය. මේ රූපෙන් ගන්නකො. අර E නෝට් කියලා දාගන්න ඕන නැත්නම් පැටලෙයි. මෙතනත් E නෝට් සමානයි BLU සයිඩ් එක කියලා දාගන්න උඩට පැහැදිලි. E නෝට් කියන්නේ මේක කම්බියක හැදෙන එක කියන එක. හරි. එහෙනම් බලන්න. අපිට යන්න පුළුවන් මෙහෙම. මුළු එක ලියන්න පුළුවන් 2i කියලා. 2i BLU sin θ. හැබැයි ඔය මෙතන එක් කම්බිය මෙතන එක් කම්බිය තිබ්බත් එක් කම්බිය නෙමෙයි මං කො මේක කොටව කියද්ද n උතර තියෙනවා නම් කියන්නේ ඉතින් පොට n ගණනක් සැලකුව විට E සමානයි 2i BLU sin θ වගේ n ගුණයක් එනවා. කැපිටල් n දාන්න. එන ලියන්න xy අතර ප්‍රේරිත විද්‍යුත්ගාම බලය කැපිටල් E නම් xy අතර ප්‍රේරිත විද්‍යුත්ගාම බලය E නම් E සමානයි 2i නෝට් සමානයි 2i BLU sin θ කියලා ගන්න. E සමාන E නෝට් එකේ 2i. ඒතර 2i BLU sin θ. ඊටසල යන්නේ පොට n ගණනයේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය. පොට n ගණනයේ ප්‍රේරිත මුළු විද්‍යුත්ගාමක බලය කියන්නේ ඒකත් මම ඊම දාන්නම්. හැබැයි මේක මගට එන්න ඕනේ. එතකොට කොහොමද සුළුනොත් එන්නේ බලන්න. කොහොමද එන්නේ? E සමානයි මේ බලන්නකො. මේ කැරකෙන එකක් නිසා මෙයාගේ අරය R නම් අපිට පුළුවන් කෙලින්ම කියන්න U ට දාන්න පුළුවන් R මක කියලා. එනම ලියනවා මෙහෙම. හොඳට අහගන්න 2i BL U ට R මක දාලා n sin θ කියලා ලියනවා. U ට මම R මක තමයි V සමානේ R මකනේ.
ඊට පස්සේ හොඳට බලන්න 2R තියෙනවනේ 2R කිව්වොත් විස්කම්භය B 2RL n omega sin theta 2R L තියාගත්ත පැත්තේ මොකද්ද 2R කියන්නේ 2R කියන්නේ විස්කම්භය මේ පැත්තට L දිග එතකොට මෙහෙමනේ ඔක් කරකිනවා පේන්නේ 2R කියන්නේ විස්කම්භය මේ පැත්තට L එතකොට 2R L කියන්නේ මේකේ පුඩුවේ වර්ගඵලය එහෙනම් E සමානයි BAN omega sin theta කියලා වුණ සම්බන්ධයක් අපිට හදාගන්න පුළුවන්. ඔනේ අපි අර චුම්බක ශේෂ්ඨ වල ගැලනෝමීටරයේදී ආවේ බිනා cos theta කේ. BIN cos theta. එතන cos ආවේ හේතුව චුම්බක ශේෂ්ඨයේ සිටයි කරගෙනෙක් ගත්තේ. මෙතන චුම්බක ශේෂ්ඨයේ ලම්බක අවස්ථාවේ සිටයි ගත්තේ. ඒ නිසා එතන cos ආවට මෙතන sin එන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඉතින් එහෙනම් ඒ වගේම ගත්තා නම් මෙතනත් cos එනවනේ කියලා. ඒක ඇත්ත. නමුත් සාමාන්‍යයෙන් අපි sin ආකාර හැඩයක් විතර ගන්නකොට මෙහෙමයි රූපය ඇඳලා කෝණේ සාමාන්‍ය සම්ප්‍රදාය මාක් කරන්නේ. එතකොට ඔන්න විද්‍යුත් ගාම බලය ලියන්න පුළුවන් BAN omega sin theta. ලබා ගන්නකො ඒක. E සමානයි BAN omega sin theta. දෙකක් දේවල් කියන්න නමුත් ඊට කලින් එක ඇඳ ගන්න ලියා ගන්න ඔක්කොම ටික. හරි. එන වෙලාව දෙන්න ඕනේ නැහැ ඔන්න කරගන්න. හරි. වීඩියෝ නවත්තලා කරන්න. දැන් බලන්න. වැඩි විද්‍යුත් ගාම බලයක් හදා ගන්න පුළුවන් ක්‍රම මොනවද? B ලොකු චුම්බක ශේෂයක් ඇතුලේ තියන්න පුළුවන්. ලොකු චුම්බක ප්‍රබල චුම්බක ශේෂයක් තුල තිබ්බොත් B වැඩි නම් වැඩි විද්‍යුත් ගාම බලයක් ඇත්තයි. ඊළඟට A පොඩේ වර්ගඵලය වැඩි නම් විද්‍යුත් ගාම බලය වැඩි වෙනවා. N ගොඩාක්ට ඔතන්නේ එකයි n වැඩි වුණොත් වැඩි විද්‍යුත් ගාම බලයක් ගන්න හැකියි. ඔමෙගා මේ කැරගෙන මේකෙන් නිකන් හිතන්නකො මේ අපි ප්‍රේරණයේ මුලින්ම ඉඳන් දන්නවා චුම්බක ශාවයට නෙමේ ශාවය වෙනස් වීමටනේ විද්‍යුත් ගාම බලය සමානුපාතික වෙන්නේ. එතන ඩයිනමෝවක් අපි හිමීට කැරකුවොත් ඔමෙගා අඩුයි. නම් ශාවය වෙනස් වුණාට හිමීටනේ වෙනස් වෙන්නේ. හිමීට වෙනස් වුණොත් මොකද වෙන්නේ විද්‍යුත් ගාම බලය හැදෙන්නේ පොඩියි. හැදෙන්නේ නැහැ කියන්නේ ඔමෙගා අඩුයි නම් E අඩුයි. බයිසිකලයක් වුණත් හිමීට පැදගෙන යනකොට මොකද වෙන්නේ? අර බල්බ් එක යාන්තම් පත් වෙනා වුණාට ලොකුවට එළියෙන්නේ නැහැ. හැබැයි බයිසිකලේ මොකද වෙන්නේ වේගෙන් පදෙද්දී බයිසිකල රෝධියත් වේගෙන් කරකෙද්දී තමයි ඩයිනමෝත් වේගෙන් කරකිලා ඔමෙගා වැඩි වෙලා විද්‍යුත් ගාම බලය වැඩි වෙන්නේ. විදුලි බලාගාරයකත් ඕකමයි. ඊළඟට ඒ ඔක්කොම නියත වුණත් මේ පිහිටීම වෙනස් වෙද්දිත් E වෙනස් වෙනවා. දැන් අපි දන්නවා මේ ගෙදරක වුණත් අපි දන්නවා ප්‍රත්‍යාවර්ත විදුලිනේ භාවිතා කරන්නේ. ගෙදර අපි ධාරා විද්‍යුත් ඉගෙනගෙන තියෙනවා. ගෙදරකට උනත් සප්ලයි එක කියන්නේ බැටරි එකකින් එන වගේ නියත එකක් නෙමෙයි. සයින් ආකාර එකක්නේ. අන්නේ සයින් කියන එක එන්නේ මේකෙන්. ඕන විදුලි බලාගාරයක් තුල විදුලි නිපදවද්දී ගන්න මේ සමීකරණ. එහෙනම් ගෙදරට එන විදුලිය බැටරි එකකින් වගේ නියත එකක් එන්නේ නැතුව සයින් ආකාර එකක්. අපි දන්නවා සාමාන්‍යයෙන් RMS එක. මම ධාරා විද්‍යුත් අපි කතා කරා RMS වෝල්ටේජතාව සාමාන්‍ය 240ක් වගේ වෙන ෆ්‍රීකවන්සි එක. ඒ කියන්නේ සංඛ්‍යාතය 50 හර්ට්ස් වගේ වෙන වෝල්ටේජතාවක් නේ අපේ ගෙදර ලැබෙන්නේ. අනේ ලැබෙන්නේ මෙන්න මේ සමීකරණයත් එක්ක. එන ලබා ගන්න. යන කැපිටල් B, A, N, omega B, A, N, omega වෙනස් කිරීමෙන් ඩයිනමෝයේ දෙකලවර ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය වෙනස් කරගත හැකිය
මෙම වෝල්ටිතාව ටීටා මත රඳා පවතින නිසා පුඩුවේ පිහිටීම වෙනස් වන විටද ඒ කියන්නේ කැරකිච්ච කෝණය වෙනස් වන විටද ප්‍රේරිත වෝල්ටිතාව විචලනය වේ. ප්‍රේරිත වෝල්ටිතාව විචලනය වේ. මෙම වෝල්ටිතාව පහත ආකාරයේ වෘත්තාකාර වෙලි සහ කාබන් බුරුසු කාබන් බ්‍රෂ් කියලා කියනවා. කෙටි තියෙන කාබන් ඒවා නිකන් බ්‍රෂ් කිව්වම අපි දත් මදිනව මතක් වෙනවනේ. ඒවා නෙමේ. වෘත්තාකාර වෙලි සහ කාබන් බුරුසු යොදා ගනිමින් ප්‍රතිදානය කළ විට ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝවක් ලැබේ. හරි. දැන් අහගන්න. මෙන්න මේ වගේ සයිනාකාර කියවම අපි දන්නවනේ සයින් ප්‍රස්ථාරේ මේ වගේනේ. ඔන්න ඔය වගේ සයිනාකාර හැඩේ වෝල්ටිතාවක් අපි ගෙදර ලබා ගන්න ආකාරයේ වෝල්ටිතාවක් ලබා ගන්න ඕනේ නම් අපි කොයි වගේ සකස්මක්ද භාවිතා කරන්න ඕන. හරි. හොඳින් බලන්න මෙන්න මේ වගේ සකස්මක් අපි හදාගත්තොත් ඒකට අපි කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝවක් කියලා. වෘත්තාකාර විල කියන්නේ මේවා. හරි. දෙපැත්තේ මේ තියෙන කාබන් බ්‍රෂස්. එතකොට මොකද වෙන්නේ? අර මං චුම්බක ශේෂ්ත්‍රය පෙන්වන්නේ නැහැ. මේක මෙහෙම කැරකෙනකොට මේක අර හැදෙනවනේ BN ඔමෙගා sin θ කියලා. එතකොට මේ එක කම්බියක් කෙලින්ම මේ විල්ලට සම්බන්ධයි. මේ යටින් ඉන කම්බිය ඇතුලෙන් ඇවිල්ලා මේකට සම්බන්ධයි. එතකොට මේ XY අතර ඔන්න මේකේ එහාට මෙහාට ධාරාවක් යනවා. දෙපැත්තටනේ බැටරිය දෙන්නේ. මොකද සයිනාකාර කියන්නේ මේ වගේ හැඩයක් නේ. එතකොට මෙන්න මේ වගේ වෘත්තාකාර වෙලි භාවිතා කරලා අපිට පුළුවන් ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝවක් නිර්මාණය කරගන්න. ඇත්තට මේ ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝ සරල ධාරා ඩයිනමෝ ගැන මම කිව්වට ඒ වගේදී මේ බැටරි හදන විදිය මම මෙහෙම බැටරිය ඇඳ පැහැදිලි කරනවට වඩා දැන් ඔයාලට අන්තර්ජාලය හොඳට හුරු වෙන්නේ ඉන්ටර්නෙට් එක හුරු වෙන්නේ. දැන් YouTube එකේ AC ජෙනරේටර් නැත්නම් AC ඩයිනමෝ කියලායි DC එකයි ගහලා බලන්න. එතකොට ඒක තමයි කියන්නේ සරල ධාරා ජනකයයි ප්‍රත්‍යාවර්ත ධාරා ජනකේ සර්ච් කරලා බලන්න අනිවාර්යයෙන්ම හොඳ වීඩියෝස් එනවා. එතකොට ඔයාලට පුළුවන් මේ ක්‍රියාව හොඳට තේරුම් ගන්න. එතන බලන්න ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝවක් නම් මේක එහාට මෙහාට මාරු ධාරා යන්නේ. බැටරිය පැත්ත මාරු වෙනවා. ධන ඍණ එහෙම. ඒතර භාවිතා කරන්නේ මොන විලිද? වෘත්තාකාර විලි සහ කාබන් බ්‍රෂස් ගන්න. හරි. එහෙනම් රූපෙන්ද ගන්න ඇදලා මේක ගන්න. මේකේ උපරිමය තමයි BAN ඔමෙගා කියලා එන්නේ. මෙතන උපරිමය BAN ඔමෙගා. BAN ඔමෙගා.
දැන් ඕනේ ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝකින් එන විදුලිය තමයි අපේ ගෙවල් වලට එන්නේ. මොකද මේවා එකක් නෙන්නේ. උපරිමගේ සාමාන්‍යයෙන් අපේ ගෙවල් වලට එන එකේ 340ක් විතර. ඒක මූල දෙකෙන් බෙදලා RMS කරපුවාමනේ 240ක් විතර එන්නේ. මේකේ සංඛ්‍යාත එන්නේ තප්පරයට චක්‍ර ගාන එන්නේ 50ක් විතර. ඒ ගෙදරට සැපෙන විදුලිය. හරි. ඊළඟට මේ වගේ ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝවක් කොහොමද ඍණ පැත්ත ටික අනිත් පැත්ත හරවලා අපිට මෙන්න මේ වගේ හදාගන්න පුළුවන් නම් අපි කියන එකට මොකක් කියලාද? මේ වගේ හැඩයක් එනවා නම් අපි කියන එකට මොකක් කියලාද? සරල ධාරා ඩයිනමෝවක් කියලා. ඔය වගේ. බලන්න. එතකොට මේ විදිහට ඍණ පැත්තත් අපිට පුළුවන් උඩට හරවලා ගන්න. අන්න එහෙම දාගත්තොත් මේක මොකද්ද? ඒක සරල ධාරා ඩයිනමෝ. එන මාතෘකාව ලියන්න. සරල ධාරා ඩයිනමෝ කියලා මෙහෙම ලියන්න. වෘත්තාකාර විලි වෙනුවට අර්ධ වෘත්තාකාර විලි සහ කාබන් බුරුසු යොදා ගනිමින් පහත ආකාරයට සරල ධාරා ඩයිනමෝවක් සාදාගත හැකිය. හරි. දැන් මේකයි සිද්ධිය. එකපාර රූප බැලුවට ඔන්න තේරෙන්නේ නැහැ මේක මොකක්ද වෙන්නේ කියලා. අතන තියෙන්නේ යට කම්බිය මේ වෘත්තාකාර විලටමයි උඩ කම්බිය මේ විලටමයි යටින් ආපු කම්බිය මේකටමනේ. මේකේම නැහැ. හරි. මේකේම නෙමෙයි. මොකද හේතුව මේ දෙන්නට මේ අර්ධ වෘත්තාකාර විලි සම්බන්ධ වුණාට මේ රාමු කැරකෙද්දි මොකද වෙන්නේ? මේ අර්ධ වෘත්තාකාර විල්ල දැනට සම්බන්ධ තියෙන x ස්පර්ශකයටනේ. මේ පැත්තේ තියෙන අර්ධ වෘත්තාකාර විල්ල දැනට සම්බන්ධ y-ටනේ. හැබැයි මේක අනිත් පැත්තට කරකුණාම මොකද වෙන්නේ? මේ අර්ධ වෘත්තාකාර විල්ල 180ක් අංශ කියලා මෙහෙට આવොත් එයා y-ට ස්පර්ශන ගන්නවා. ඒතර මේ අර්ධ වෘත්තාකාර විල්ල එහා පැත්තෙන් කියලා x-ට ස්පර්ශ. මේක චුට්ටක් හිතලා තේරුම් ගන්න පුළුවන්. නමුත් ඊට වඩා බොහෝ ලේසි. ටක් ගාලා වීඩියෝ එකක් බලන එක තප්පර 10න් මේ වැඩේ තේරෙනවා. ඒ නිසා නිවාන එක බලන්න පන්තියේදී නම් මම ඔය පෙන්නන්නම්. එතකොට මේකේ වෙන්නේ විද්‍යුත් ගාමක බලය මාරු වෙනකොට සප්ලයි එක එක විදිහටම ගත්තොත් සප්ලයි එක මෙතන වෝල්ටේජ් එක මාරු වෙච්ච වෙලාවට මාරු වෙච්ච විදිහටමයි එන්නේ. මේක ඇදලා තියෙන්නේ මේක කැරකිලා වෝල්ටේජ් එකේ පැත්ත මාරු වෙනකොට අර අර්ධ වෘත්තාකාර විදි දෙකත් මාරු වෙනවා. ඒතර දෙපාරක් මෙතන වෝල්ටේජ් එකත් මාරු වෙද්දි දව දෙකත් මාරු වුණා කියන්නේ ඇයි මේක මොකද වෙන්නේ උඩට හැරිලා ධන පැත්තටම ගන්න පුළුවන්. ඔන්න ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝයි සරල ධාරා ඩයිනමෝයි දෙකේ වෙනස තමයි මෙතන වෘත්තාකාර විලි තියෙන්නේ මෙතන අර්ධ වෘත්තාකාර විලි තියෙන්නේ. රූපෙන්ද ගන්නකො.
හරි. එහෙමනම් සරල ධාරා ඩයිනමෝ ගැන තව කරුණු ටිකක් මම කියන්නම්. මේ බලන්න. ඔය සරල ධාරා ඩයිනමෝක කොහොමද තියෙන්නේ? මේව චුම්බක ශේෂ්ත්‍රය තියෙද්දි මේව සිලින්ඩරයේදී අපි කියවනේ කම්බියුතනවා කියලා. එතකොට ලැබුණේ මේවා එකක්නේ. ඇත්තටම ඕක එච්චර උපකරණයකට දෙන්න සුදුසු නෑනේ. මොකද වැඩි වෙනවා ආය බින්දුවට බහිනවා. ආය වැඩි වෙනවා බින්දුවට බහිනවා ඔහොමනේ. ඒතර මේ විචලනය ටිකක් වැඩි නිසා අපිට මේක නියතාවයක් වගේ කර ගන්න ඕනේ බැටරි එක වගේ. අපි මෙන්න මෙහෙම උපක්‍රමයක් දානවා. දැන් මෙහෙම සිලින්ඩරයේ තියෙද්දි මම සිලින්ඩරය කොහොම තියෙද්දි අපි කියවනේ මෙහෙම ඔතනවා කම්බිරාමුවක් කියලා. කොහොම දාද්දි අපි ඔම් පොට දැන් ඔක්කොම ටික කොහොම ඔතන්න නැතුව ටිකක් කොහොමතලා තව ටිකක් මේ විදිහට ඔතනවා. ඔය වගේ. තව ටිකක් මේ පැත්තට ඔතනවා. මම පරිවර්ණය කරපු නිසා ඒකට ගෑවෙන ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයක ඔතනවා. ඒතර බැලුවම අංශක 60 වගේ එන්න හැදුවොත්. ඒතර මොකද වෙන්නේ? අපි පොටවල් 3000ක් ඔතනවා කියනකො 3000ක් එක තලයේම ඔතන්න නැතුව එක තලයක ඔතලා අංශක 60ක් එක තලයක 1000ක් ඔතලා අංශක 60ක් අල කරලා තව 1000ක් ඔතනවා. තව අංශක 60ක් ආනත කරලා තව 1000ක් ඔතනවා. ඒතර 3000ම එක තලයේ ඔතන්න නැතුව කොහොම 1000 වගේ මුළු පොටවල් ගන්න තුනට බෙදලා තල තුනක හේතුවොත් මොකද්ද වෙන වාසිය? ඒ කියන දඟරේ ප්‍රේරිත වෝල්ටේජ් එක මේක නම් ඒකට වඩා අංශක 60ක් විතර ආනත වෙලා තමයි අනිකෙන්නේ මෙහෙම. ඔන්න ඔය වගේ. අර උසම එන්න ඕනේ නැත්තම් වැරදි. එක ගානේ පොටවල් තිබ්බොත් ඔහොම එන්න ඔය. ඒක B දඟරේ කියමු. මේක B. ඊළඟට අනිකෙන්නේ තව අංශක 60ක් ආනත කළා මේ වගේ. ඔය වගේ. ඒක මම ගන්න මේක B කියලා ගන්න මේක C කියලා ගන්න. ඔන්න ඔහම. හරි අනිත් දෙක උසට මඳින්න එක පොටවල් ගන්න තිබ්බොත් එක උසට එන්නේ. ඔය වගේ එන්නේ. එතකොට එකම කම්බිය මෙහෙම වට 1000ක් උතලා මෙහෙම 1000ක් උතලා තව මෙහෙම 1000ක් උතන එකම පොට. එතකොට මොකද වෙන්නේ? එක එක දඟරේ වෝල්ටේජ් තර වගේ හැදුනට ඔක්කොම එකම කලාව නෙවෙයිනේ. අංශක 60 වෙනස් වෙලා නම් ඔය ටික ඔක්කොම ශ්‍රේණිගත කරපුවාම මොකද වෙන්නේ? එකතු වෙලා හැදෙන්නේ මෙන්න මේ වගේ වෝල්ටේජ් එකක්. එතකොට අර ඕම වැඩි අඩු වෙනවට වඩා පොඩි විචලනයක් තිබ්බට අපිට පුළුවන් මේක සෑහෙන නියතර වෝල්ටේජාවක් හදාගන්න ওই විදිහට. එහෙනම් ඔන්න සරල ධාරා ඩයිනමෝවක් වගේ හදනකොට ওই වගේ දේවල් අපි සිද්ධ කරනවා. එන ලියන්න. ඉහත ආකාරයට සරල ධාරාවක් ගොඩනගාගත හැකි වුවද ඉහත ආකාරයට සරල ධාරාවක් ගොඩනගාගත හැකි වුවද එය කාලය සමග විශාල ලෙස මේ ගැන නෙමෙයි කියන්නේ කලින් රූපේ ගැන එය කාලය සමග විශාල ලෙස විචලනය වේ. මෙම විචලනය අවම කර සෑහෙන තරම් නියත වූ වෝල්ටිතාවයක් නැත්නම් සරල වෝල්ටිතාවයක් නැත්නම් සරල ධාරාවක් ලබා ගැනීම සඳහා කම්බි
කම්බිනාකරය එකම තලයක ඇතීම වෙනුවට එකම තලයක ඇතීම වෙනුවට එකම තලයක ඇතීම වෙනුවට ආනත තල කිහිපයක ආනත තල කිහිපයක ඇතීම සිදු කළ හැක. හරි මේ රූප දෙකම උඩේ රූපේ නැසත් චමන්නේ මේක ඇඳොත් ඇති. ඊට පස්සේ ලියන්න මෙම සියලුම දගරයන්ගේ ප්‍රේරණය වන වෝල්ටතාවයන් එකිනෙකට වෙනස් කලාවන්ගේ පවතින නිසා එකිනෙකට වෙනස් කලාවන්ගේ පවතින නිසා ඒවායේ සංප්‍රයුක්තය ලෙස ඒවායේ සංප්‍රයුක්තය කියන්නේ එකතුව ලෙස සෑහෙන තරම් නියත වූ වෝල්ටතාවක් සෑහෙන තරම් නියත වූ වෝල්ටතාවයක් ලබාගත හැකිය. හරි මේ රූපෙන් ගන්න. මේක තමයි සංප්‍රයුක්තය. පොඩි පොඩි රැලි ගතියක් එනවා. මොකද මේවා එකතු වෙලානේ සංප්‍රයුක්තය දෙන්නේ. හරි. ඔන්න එහෙනම් ඩයිනමෝයේ ක්‍රියාව ඔක්කොම ටික උතරින් අවසන් වෙනවා. මෙතනින් එහා ඩයිනමෝක අහන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එළවෙන මට්ටමේදී ප්‍රත්‍යවර්ත ධාරා ඩයිනමෝයේ ක්‍රියාව, සරල ධාරා ඩයිනමෝයේ ක්‍රියාව සහ මේ වැඩි නියත වෝල්ටතාවක් ලබා ගන්න කරන ක්‍රමයන් පිළිබඳව. ඊළඟට මම වීඩියෝ එක අවසන් කරන්න කලින් චූටි දෙයක් කියලා ඉන්නම් මේ දෙනවා දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. මොකද ඩයිනමෝ ක්‍රියාත්මක වෙද්දී ඩයිනමෝක තියෙන මෝටර ආචරණය කියලා ක්‍රියාවක් සහ මෝටරයක තියෙන ඩයිනමෝ ආචරණය කියන ක්‍රියාවක් පිළිබඳව. එහෙනම් ඉස්සෙල්ලා මාතෘකාව ලියන්න. මෝටරයක ඩයිනමෝ ආචරණය කියලා. මෝටරයක ඩයිනමෝ ආචරණය. හරි. ඇත්තටම හොඳට අහගන්න ඕන මෝටරේ ඩයිනමෝයි ගත්තොත් ඇතුළේ තියෙන දේවල් එක වගේමයි. මොනවද? චුම්බක ද්‍රව දෙකක් තියෙනවා. සිලින්ඩර් ආකාර රාමුවක් තියෙනවා. මේ සිලින්ඩරයක් තියෙනවා කරගෙන්න පුළුවන්. ඒකේ කම්බියක් ඔතලා තියෙනවා. එතකොට ඒකට අපි කම්බිය ඔතලා තියෙදි කම්බියට කරන්ට් එකක් දීලා කරකවා ගන්න යනවා නම් ඒක මෝටරේනේ. කම්බියට කරන්ට් එකක් දීලා ඒ කියන්නේ කරන්ට් එක ඉන්පුට් කරලා භ්‍රමණ චලිතයක් අවුට්පුට් කර ගන්න යනවා නම් මෝටරේ. එහෙම නැතුව අපි මේ සිලින්ඩරේට මොකක් හරි බටයක් හැන්ඩලයක් දාලා කරකවලා කරකවන්න ගත්තොත් අර කම්බි දෙකෙන් එළියට මොකද වෙන්නේ? කරන්ට් එකක් යනවා. එතකොට එයා ක්‍රියා කරන්නේ ඩයිනමෝයිදී. ඒත් එකම සැකස්ම මෝටරයක් විදිහට ගන්නවද ඩයිනමෝවක් විදිහට ගන්නවද කියන එක තීරණය කරන්නේ අපි.
මම මේ කියන එකෙන් අදහස් කරන්නේ මේ ඩයිනමෝක් කරලා වලට මෝටරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මෝටරයක් ඩයිනමෝක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියන එක නෙමෙයි. පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් අදහස් මම මේ කියන්නේ. එකම සැකස්ම වලට ඕනනම් පුළුවන්. එක්ක මෝටරයක් විදිහට භාවිතා කරන්න, එක්ක ඩයිනමෝක් විදිහට භාවිතා කරන්න. හරි. මෝටරයක් කියන්නේ මොකද්ද එතකොට? මම කියන්නේ මෝටරයක ඩයිනමෝ ආචරණය. හොඳට අහගන්න. දැන් මෝටරයක් ගත්තොත් මෝටරයක් අපි බැටරියක් දාලා කරකවන්න ගත්ත කියලා හිතන්න. බැටරිය වෝල්ටේජ් එක මේක. මේ මෝටරයක්. මම එම් කියලා දාන්න මෝටර කියන්නේ. මෝටරේ කරකවන්නේ අපි බැටරියක් දාලා තියෙනවා. එතකොට මේ පරිපථයේ මොකක් හරි ප්‍රතිරෝධයකුත් තියෙනවා කියලා තමයි මෝටරේ හෝ කම්බිය හෝ ආර කියලා. එතකොට මේ බැටරියක් දාලා ස්විච් එක දාපු ගමන් මේ කරන්ට් එකක් ගිහලා මෝටරේ මොකද වෙන්නේ? කැරකෙන්න ගන්නවා. ඒක හොඳට අහගන්න. ඇත්තටම මෝටරේ ඇතුලේ තියෙන කොටස් ටික දන්නේ නැනේ කම්බි. මෝටරේ ඇතුලේ කම්බි තියෙනවනේ. කම්බි දන්නවද දැන් මම මේක ඩයිනමෝවක්ද මෝටරයක්ද කියලා? කම්බි දන්නේ නැනේ. හරි. අපි බැටරියක් දාලා උත්සාහ කරන්නේ කරකවන්න. ඒතර අපි භාවිතා කරන්න යන්නේ මේක මෝටරයක් විදියට. මෝටරයක් විදියට කරකවන්න යනකොට මේක ඇතුලේ මොන ඩයිනමෝ ආචරණයක් කියලා එකක් වෙනවා. මොකක්ද ඒ කියලා කියන්නේ උතර අහගන්න. මේකේ කරන්ට් එකක් යනවනේ දැන්. කරන්ට් එකක් ගියපුවම මොකද වෙන්නේ? ඔන්න දැන් මතක් කරගන්න මේ පාඩමනේ මේ අර ටෝ සමානයි බිනා කොස්ටිට කතාව. මෙහෙම ධාරාවක් යවුවොත් අර එක එක කම්බි මත බලය ඇවිල්ලා F සමානයි B ඇවිල්ලා ගානේ ගෝර්ණ ඇවිල්ලා කැරකෙන්න ගන්නවා. කියන්නේ මේක මෝටරයක්. කැරකෙනකොට දරා ගන්න නැවතත් දැන් මේක මෝටරයක් කැරකෙනවා. හැබැයි කැරකෙනකොට දැන් ඩයිනමෝ හිතන්නකෝ මේක අමතක කරලා. ඩයිනමෝවක් ගත්තොත් අපි කොහෙන් හරි කමන්නේ කරකවද්දනේ විද්‍යුත් ගාම බල හැදෙන්නේ. බෑන්නම් එක sin θ කියලා. එතකොට මේකේ කරන්ට් එකක් කියලා කරකවනවා. කරන්ට් එක කියලා මෝටරේ කැරකෙනකොට දැන් කොහොම හරි කැරකෙනවනේ මේක. අනේ කැරකෙනවා කියන්නේ මේකේ ඩයිනමෝක් විදිහට ආයෙත් වැඩ කරන්න ගන්නවා. මේක මෝටරයක් වුණාට අපි බාහිරින් කරන්ට් එක දීලා හරි කරකවනකොට කැරකෙනවා කියන්නේ මේ කාර්යය අවසානයේ මේක මොකක් වගේද ඩයිනමෝක් වගේ වැඩ කරනවා. අන්න එතකොට මේ බැටරිය නිසා ධාරාවක් යවනවා. ධාරාවක් යද්දි මේ කැරගෙන ඉඳලා මේක ඩයිනමෝක් විදිහට ක්‍රියා කරලා මේකේ තව බැටරියක් හැදෙනවා. මොකද්ද? ඒක BAN omega sin theta කියලා. මේක අපි කියන්නේ ER කියලා දාන්නම්. මේක ප්‍රතිවිද්‍යුත් ගාමක බලයක්. නැත්නම් බැක් EMF එකක් කියනවා. හරි? මෙතන විද්‍යුත් ගාම බලයක් හැදෙන්නේ කරන්ට් එක යවලා හරි වෙන ක්‍රමයකින් හරි කම්බිනගරයක් චුම්බක ශේෂ්ත්‍රය තුල කැරකෙනවා නම් ඩයිනමෝක් විදිහට කරන්නේ. දැන් සාමාන්‍යයෙන් ඩයිනමෝක් අපි කරකවන්නේ මොකද්ද? ටර්බයින් එකකින් හරි මොකක් හරි බාහිරින් ශක්තිය සපයලා. දැන් මෙයා කරකෙන්නේ බාහිරින් කරන්ට් එක දීලා. ඒක තව ඇත්ත. කරන්ට් එක දීලා හරි මේක කරගෙනවා නම් මේක මොකක් වගේ ඩයිනමෝක් විදිහට කරන්න යනවා. හැබැයි මෙතන මේ ප්‍රතිවිද්‍යුත් ගාමක බලය. මේකට විද්‍යුත් ප්‍රතිගාමක බලය කියලා සමහර තැන්වල කියනවා. නමුත් වඩා හොඳ වචනේ ප්‍රතිවිද්‍යුත් ගාම බලය කියන එක බැක් EMF කියන එක. එතකොට මේ බැටරිය නිසා යන කරන්ට් එක නම් ප්‍රතිවිද්‍යුත් ගාම බලයක් හැදෙන්න හේතු වෙන්නේ මේ ප්‍රතිවිද්‍යුත් ගාම බලය හැදෙන්නේ මේ කරන්ට් එක වැඩි කරන්නද අඩු කරන්නද? අඩු කරන්න. ඒ කියන්නේ මේ ප්‍රතිවිද්‍යුත් ගාම බලය හැදෙන්නේ මේ අතර. මෙයාගේ කරන්ට් එක යන්නේ දක්ෂිනාවර්ත නම් මේ අනිත් පැත්තට හැදෙන විද්‍යුත් ගාම බලය එන්නේ මේට විරුද්ධ පැත්තට. ඒ කියන්නේ මේ කරන්ට් එක මොනවා කරනවද? අපි දන්නවා හොඳටම ලෙන්ස් බීමින් කිව්වේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ දිශාව හැම විටම තීරණය කරන්නේ ඇතිවීමට තුඩු දුන්න හේතුවට විරුද්ධ වෙන්නේ. බැක් EMF එකක් හැදෙන්නේ ඇයි? මේ බැටරියෙන් කරන්ට් එකක් කියලා කරකවන හින්දානේ. ඉතින් කරකන එක නවත්තන්න බෑ. ප්‍රතිවිද්‍යුත් ගාම බලය හැදෙන්නේ. කරකෙන්නේ කරන්ට් එක නිසා නම් කරකෙන එක නවත්තන්න කරන්ට් එක අඩු කරන්න ඕනේ. ඒ සඳහා බැටරිය දෙන්නේ අනිත් පැත්තට. එහෙනම් ඔන්න ප්‍රතිවිද්‍යුත් ගාම බලයක් ප්‍රේරණය වෙනවා. මොකද මෝටරය තුල. අන්නේ මෝටරේ කරකැවීම නිසා අනිත් පැත්තේ විද්‍යුත් ගාම බලයක් හැදිලා ඩයිනමෝක ක්‍රියාවකුත් මේක ඇතුලේ වෙන එක තමයි අපි කියන්නේ මොකක් කියලාද? මෝටර එක ඩයිනමෝ ආචරණය කියලා. එනවා ලියන්න. මෝටරයකින් සිදු කරන්නේ
මෝටරයකින් සිදු කරන්නේ විද්‍යුත් ධාරාවක් සපයා දීම විද්‍යුත් ධාරාව ප්‍රදානය කිරීමෙන් භ්‍රමණයක් ප්‍රතිදානය කර ගැනීම භ්‍රමණ චලිතයක් ප්‍රතිදානය කර ගැනීමයි ලීනියර් මෝටර්ස් තියෙනවා නමුත් මේ රොටේටින් ඒවා අපි ගන්න භ්‍රමණය නේවා භ්‍රමණ චලිතයක් ප්‍රතිදානය කර ගැනීමයි මේ සඳහා අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R මෝටරයක් බැටරියකට සම්බන්ධ කළ අවස්ථාවක් සලකමු. රූපේන්ද්‍රලා බලන්න ආරම්භක ධාරාව හොයන්න. ආරම්භක ධාරාව කියන්නේ ආරම්භයේ කැරකෙනවද? ආරම්භයේ කැරකෙනවද? නෑ ආරම්භයේ ස්ටාර්ට් කරන ස්විච් ඔන් කරද්දිම කැරකෙන්නේ නෑ. එහෙනම් ඔන්න I naught. එimhe ආරම්භක ධාරාව සිග්මා IR ගද්දී I naught R ගන්නවා. එහෙනම් I naught කියන්නේ ඉබදීම R. හරි ආරම්භක ධාරාව සෙවීමට කියලා මේ ටික ගන්න. ඔන්න ස්ටාර්ටින් කරන්ට් එක ආරම්භක ධාරාව. ඊළඟට දැන් ඔන්න ආරම්භයේ ධාරාවක් යන්න ගන්න මේ කැරකෙන්න ගන්න. මෝටර යන්නේ කැරකෙන්න තමයි දඟරේ දාන්නේ නැහැ නේ මේක මෝටරේ කියලා. දැන් ඔන්න චුම්බක ශේෂ්ත්‍ර කම්බි දඟර කැරකෙනවා. ඒතර චුම්බක සාවර එකක් කපා ගන්න කම්බි කැරකෙන්නේ අන්න එතකොට තමයි මේක විද්‍යුත් ගාවල ප්‍රේරණය වෙන්නේ. හරි එන ලියන්න. I naught ආරම්භක ධාරාව ගැලීමත් සමග කම්බි දඟලේ මත ටෝ සමානයි බිනා ඔන්න කොස්ටිල දාන්න ටෝ සමානයි බිනා ඉවතති ටෝ සමානයි බිනා ව්‍යාවර්ත ඇතිවීමෙන් කම්බි දඟලය භ්‍රමණය වේ. භ්‍රමණය වීමේදී එම කම්බි මගින් දඟරේ කම්බි මගින් චුම්බක ශාවයේ ඡේදනය නිසා එම කම්බි තුල E සමානයි BLV බැගින් විද්‍යුත්ගාමක බල ප්‍රේරණය වී
සමස්ත ලෙස ER සමානයි බෑන්ඩම් එක sin θ. ER සමානයි බෑන්ඩම් එක sin θ. විද්‍යුත් ගාමක බලයක් ගොඩනැගේ. එය ඩයිනමෝ ආචරණයයි. ලෙන්ස් නියමයට අනුව ER ප්‍රතිවිද්‍යුත් ගාමක බලය නැත්නම් බැක් EMF ER ප්‍රතිවිද්‍යුත් ගාමක බලය ගොඩ නැගෙන්නේ බාහිර විද්‍යුත් ගාමක බල ප්‍රභාවයේ ප්‍රතිවිරුද්ධ දිශාවටයි. මෙම ප්‍රතිවිද්‍යුත් ගාමක බලය මෝටරේ භ්‍රමණ ශීඝ්‍රතාවට ඒ කියන්නේ භ්‍රමණ කෝණීය ප්‍රවේගයට අනුලෝමව සමානුපාතික වේ. ඒ කියන්නේ කරගෙන නැත්තම් ප්‍රතිවිද්‍යුත් ගාම බලය නෑ නේද? ඒතර මෝටරයක් එකකින් ස්පීඩ් එකේ ෆෑන් එක කරගෙනවා කියලා. ඒතර වේගය අඩුයි නම් ප්‍රතිවිද්‍යුත් ගාම බලය අඩුයි. දෙකේ ස්පීඩ් එක කරකදී ඊට වඩා වේගය වැඩි නම් ඔමෙගා වැඩි නම් ප්‍රතිවිද්‍යුත් ගාම බලය වැඩි. හරි එන හැටි ලියන්න. මෝටරය ඔමෙගා කෝණික ප්‍රවේගයකින් ඔමෙගා කෝණීය ප්‍රවේගයකින් භ්‍රමණය වන විට පරිපථයේ ගලන ධාරාව I නම් හරි රූපෙන්දර බලන්න ගමු. I සිග්මා E සමානයි සිග්මා R කියලා ගත්තොත් සිග්මා E කීයද? E ඍණ ER සමානයි IR. එහෙනම් I කියන්නේ කීයද? E ඍණ ER බෙදීම R. ER කියලා දාන බැක් නිසා EB කියලා දාන අවස්ථා තියෙන එකමක් නැහැ. බැක් EMF කියන්නේ I naught කියන්නේ E බෙදීම R. අලුත් කරන්ට් එක I කියන්නේ E ඍණ ER බෙදීම R. මොකද සමකේ අඩු කරනවනේ මෙයාගේ. සුරු කරලා ගන්න. ඔන්න ප්‍රකාශනය ගන්න
හොඳට රූප දිහා බලලා මේ ප්‍රකාශන දිහා බලලා කියන්නේ I not වඩා I වැඩිද අඩුද? I not වඩා I අඩුයි. ඒ කියන්නේ ස්ටාර්ටින් කරන්ට් එකට වඩා කැරකෙනකොට යන කරන්ට් එක අඩුයි. ඕන ෆෑන් එක ඕන මෝටර එක ඔක තියෙනවා. ස්ටාර්ටින් කරන්ට් එක තමයි වැඩිම. අනිත් වෙලාවට මොකද වෙන්නේ කරන්ට් එක ඊට වඩා අඩුයි. කැරකෙන්න ගත්තට පස්සේ කරන්ට් එක අඩුයි. ඒ වගේම කැරකෙන වේගය වැඩි වෙන්න මොකද වෙන්නේ? ප්‍රතිවිද්‍යුත් ගාම බලය වැඩි වෙනවා. ඒතර කරන්ට් එක අඩු වෙන්නේ. එහෙනම් මෝටර එකත් ෆෑන් එකත් ඔය වගේ දේවල් තියෙනවා. හරි. නවත්තලා තියෙනකොට වැඩිම කරන්ට් එක යන්නේ කැරකෙන වේගය වැඩි වෙන්න මොකද වෙන්නේ? කරන්ට් එක අඩු වෙන්න ඕන. එහෙම කියලා මේ වැරදි අවබෝධයක් ගන්න එපා. අඩුවෙන් බිල යන්නේ වේගෙන් කැරකෙනකොට කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නැත්තම් ෆෑන් එකක් නවත්තලා තියෙනකොටත් වඩා නැත්නම් මේ එකේ දාලා තියෙනට වඩා පහේ දාලා තියෙන එක ෂෝක් නිකල හිතෙන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ. ආරම්භක ධාරාවට වඩා කැරකෙන ධාරාව අඩුයි. ඔක දැනෙන්නේ නැද්ද අපිට? දැන් ගෙදර ලින්දෙන් වගේ නම් වතුර පම්ප කරන්නේ අනිවාර්යයෙන්ම ලයිට් එකම දාලා තියෙන ලා කරේ වතුර මෝටරේ දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? ස්ටාර්ට් වෙනකොටම ලයිට් මොකද වෙන්නේ? ලයිට් කියලා මේ LED CFL වගේට වඩා අර සූත්‍රිකා බල්බ තියෙනවා නම් මොකද වෙන්නේ? හොඳට දැනෙනවා. මෝටරේ එන වතුර පම්පේ මෝටරේ ඔන් වෙනකොටම එකපාර ලයිට් ඩිම් වෙනවා. ඊට පස්සේ ආය දිගටම මෝටරේ වැඩ කරා කියලා එහෙම වෙන්නේ නැහැ. ස්ටාර්ටින් කරන්ට් එකට වඩා දිගටම වැඩ කරා දෙන කරන්ට් එක අඩු වෙනවා. ස්ටාර්ටින් කරන්ට් එක තමයි වැඩි වෙන්නේ. වාහනයක් ස්ටාර්ට් කරද්දී උනත් ලයිට් දාගෙන තිබ්බොත් අපිට ඕක දැනෙනවා. හැබැයි ස්ටාර්ට් කරාට පස්සේ නම් ඒකේ මෝටරේ වැඩක් නැහැ. නමුත් පොදුවේ ඒ වාහනයක් ස්ටාර්ට් කරද්දීම ලොක් කරන්ට් එකක් ගන්න ඕනේ. අර වාහනයක බැටරියෙන් බැස්සාම අර ජම්පින් කේබල් එහෙම ගහලා අපි ගන්නකොට රතු පාටයි කළු පාටයි වගේ වයර් ගහලා අර මහත කම්බි ගන්න. වයර් ගන්න. ඉතින් ඒ වගේම සමහරවිට රත් වෙන උණු වෙනකම්. උණු වෙන්න වගේ අල්ලන්න බැරි තරම් රත් වෙනවා. ඒ කියන්නේ වාහනේ ස්ටාර්ට් වෙද්දි මෝටරෙන් ගන්න කරන්ට් එක වඩා වැඩි. හැබැයි මෝටරයක් කැරකි ඉන්නකොට කරන්ට් එක ඊට වඩා අඩුයි. මේ ශක්ති සංස්කෘතිය ලැබෙන ප්‍රතිඵල විදිහට අපිට හිතන්න පුළුවන්. දැන් ඔය ෆැක්ටරි එකක් එහෙම ගත්තොත් එහෙම සමහරවිට අපි දන්නවා ඔය පොඩි ලන්ච් එකේදී වගේ දැන් ලන්ච් එකේදී ටී ටයිම් එකේ වගේ මෝටර ඔෆ් කරන්නේ නැහැ. දැන් මේ හිතන්නකො. ඔන්න ඊට ෆැක්ටරියක් තියෙනවා 9 නැත්නම් 10 ඉඳන් 10 කාලෙනකන් අපි හිතමුකෝ ටී බ්‍රේක් එකේ. ඒ 10ට ඔක්කොම මැෂින් ඔෆ් කරා කියලා හිතන්නකො. ඔක්කොම මැෂින් ඔෆ් කරනවා මොකද 10 ඉඳන් 10 කාලෙනකම් මැෂින් දුවන එක වැඩක් නැහැ. කටි තේ බොනවනේ. ඒ නිසා ඔෆ් කරලා තිබ්බට කමක් නැහැ. හැබැයි එහෙම ඔෆ් කරන්නේ නැහැ සමහර වෙලාවට. මොකද හේතුව 10 ඉඳලා 10 කාලෙනකම් ඔෆ් තියෙනකොට කරන්ට් එක ඉතුරු වෙන බව ඇත්ත. මුදලක් ඉතුරු වෙන බව ඇත්ත. හැබැයි තේ බීලා ඉවරලා 10 කාලෙට අපි හිතමුකෝ සේවකේ 500ක් ඉන්නවා කියලා නේද? 500 දෙනාම එයාලගේ මැෂින් ස්ටාර්ට් කරනකොට එක්කම ක්‍රියාත්මක වෙන මෝටර ඕන. එක වෙලාවෙම ලොකු ස්ටාර්ටින් කරන්ට් එකක් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ 10 කාල කියන මොහොතේදී ඒ ෆැක්ටරියට උන කරන්ට් එක අනිත් වෙලාවට වඩා එකපාර අධික ලෙස වැඩි වෙනවා. ඒ මුදේ 8:00ටත් ෆැක්ටරි එක ඕපන් වෙද්දිත් ඕක වෙන්න පුළුවන්. shift වලට අගේ දුවන්න නම් මැෂින් එක ඔෆ් කරන්න නැතුව ප්‍රශ්නයක් නැහැ. නමුත් සියලුම මෝටර එකපාරම ස්ටාර්ට් වෙනවා නම් ස්ටාර්ටින් කරන්ට් එක ගොඩ ඕනනේ. ඉතින් මැෂින් 1000ක් තියෙනවා නම් ඒ 1000 10 කාලට ඔන් කරොත් මොකද වෙන්නේ? එතකොට හරි එතකොට ලොකු කරන්ට් එකක් දැන් සාමාන්‍ය ෆැක්ටරිය දුවනකොට ෆැක්ටරිය සාමාන්‍ය රන් වෙනකොට ගන්න කරන්ට් එක කොහොම කියන්නේ? ඔන්න 10ට තේබොද්දි බින්දු වුණා. මොකද 10 කාලේ එකපාර ගොඩ වැඩි වෙලා තමයි ආය අඩු වෙන්නේ. ඒක ෆැක්ටරියට පාඩුයි. මොකද කර්මාන්තශාලාවක් වගේ ගත්තොත් එහෙම අවශ්‍ය කරන උපරිම ධාරාව වැඩි නම් ඒකටත් අමතර මුදලක් යනවා. ලොකු මුදලක් යනවා. ඒ නිසා එහෙම එකපාර මෝටර්ස් ඔක්කොම ඔන් කිරීමෙන් එන අමතර ලොකු කරන්ට් එකක් ඕන වෙන එක සාමාන්‍යයෙන් ඒක ෆැක්ටරියට පාඩුවක්. එහෙනම් ඒකට අමතර ලොකු කරන්ට් එකක් අරන් ඒකට මුදල් ගෙවනවට වඩා මොකද මේ විනාඩි 15ක් මෝටර්ස් ටික ඔක්කොම මැෂින් ටික ඔන් තියෙන එකේ වාසියක් තියෙන පුළුවන් සමස්ත. මම මේ කියන්නේ ස්ටාර්ටින් කරන්ට් එක වැඩි වීමෙන් ප්‍රායෝගිකව. මොනවාලා ඉන්ජිනේරින් ෆැකල්ටි එහෙම ගියාමත් තින්නවා. ෆැකල්ටි නෙමෙයි ඊට පස්සේ ජොබ් වලටම ගිහපුවම ෆැක්ටරි වල එහෙම වැඩ කරද්දි ප්‍රොඩක්ෂන් වලට එහෙම මොනවා හරි ගියොත් ඕන වෙනවනේ. ඉතින් මම ඒ නිසා කිව්වේ ඒ වගේ තැන්වල අපි තේරුම් ගන්න ඕන දේ රනින් කරන්ට් එකට වඩා ස්ටාර්ටින් කරන්ට් එක වැඩි වෙනවා කියන එක.
ඔය මම කිව්වේ මෝටරයක ඩයිනමෝ ආචරණය ගැන. සරලව කිව්වොත් ඇතුලේ කොටස දන්නේ නැහැ මම මෝටරේද ඩයිනමෝද කියලා. එයා දන්නේ කරන්ට් එකක් දුන්නොත් කැරකෙන්න කැරකුණොත් විද්‍යුත් ගාමලයක් හදන්න. දැන් මෙතනදී අපි කරන්ට් එක දීලා කැරකුවා මෝටරයක් විතර ගන්න. නමුත් මෝටරේ විදිහට හරි කැරකෙනවනේ. කැරකෙනකොට ඕකේ විද්‍යුත් ගාමලයකුත් හැදුනා. එහෙනම් දැන් ඔයාලා තනියම හිතන්න පුළුවන් වෙන්න ඕනේ මොකද්ද ඩයිනමෝක මෝටර ආචරණය කියන්නේ. ඩයිනමෝක් නම් අපි කරන්නේ මොකද්ද? කොහෙන් හරි කරකවනවා. කරකවල මේකේ විද්‍යුත් ගාමලයක් හදනවා. විද්‍යුත් ගාමලයක් හදලා කරන්ට් එක හදා ගන්නවා. ඒ කරන්ට් එකත් ඔය කම්බි වල යනවානේ. අන්න ඩයිනමෝ ඇතුලේ කරන්ට් එක කම්බි වල යද්දී දැන් චුම්බක ශේෂ්ත්‍ර පාඩම මතක් කරගන්න. අර බිනා කොස්ටීට ව්‍යාවර්ත වෙනවනේ. එතකොට ඩයිනමෝක් විදිහට අපි මොකද වෙන්නේ මේකේ විදුලිය නිපදවන්න භාවිතා කරද්දී ඒ නිපදවන විදුලිය ඩයිනමෝ ඇතුළෙත් යනවානේ. එතකොට බිනා කොස්ටීට ව්‍යාවර්ත වෙන එක තමයි ඒකේ මෝටර ආචරණය කියලා කියන්නේ. එන ලියන්න අලු පෙළකින් ඩයිනමෝක මෝටර ආචරණය. ඩයිනමෝක මෝටර ආචරණය කියලා ලියලා ලියන්න ඩයිනමෝවක් මගින් සිදු කරන්නේ ඩයිනමෝවක් මගින් සිදු කරන්නේ ඩයිනමෝවක් මගින් සිදු කරන්නේ කිසියම් ශක්ති ප්‍රභාවයක් මගින් ටර්බයිනයක් කරකවා මම කියන විදුලි බලාගාරයකට මේ කියන්නේ ටර්බයිනයක් කරකවා චුම්බක ශේෂ්ත්‍රය තුල කම්බි නගරයේ කරකවීමෙන් විදුලිය උත්පාදනය කිරීමයි. විදුලිය උත්පාදනය කිරීමයි. මෙම විද්‍යුත් ධාරාව කම්බි නගරය තුල ගැලීමේදී භ්‍රමණය නවත්වන පරිදි ටෝ සමානයි බිනා ව්‍යාවර්ත ඇතිවීම ඩයිනමෝයේ මෝටර ආචරණයයි. ඩයිනමෝයේ මෝටර ආචරණයයි. මෙය ශක්ති සංසිතික මූලධර්මයේ මගින්ද පැහැදිලි කළ හැකිය. අගනු ඒ කියන්නේ මේකයි දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න අපි ඩයිනමෝවක් කරන් අපි නිකන් කරකවනවා මොලේ. කරකවලා චුම්බක ශේෂ්ත්‍රය මගින් දිගටම විදුලිය හදා ඉන්න බෑනේ. මොකද වෙන්නේ? අපි නිකන් කරකවලා අතෑරියොත් ඒ කරකවනවා කියන්නේ ශක්තිය දෙනවනේ. ඒ ශක්තිය විද්‍යුත් ශක්තිය බවට හැරෙනවා කියලා හිතන්න පුළුවන්. එතකොට මේ නගරයේ දිගටම කැරකෙයිද? නෑ. අර බිනා කොස්ටියට ව්‍යාවර්ත වෙලා මේක නවතිනවා. එහෙමනම් ඩයිනමෝයේ දිගටම විදුලිය නිපදවන්න නම් මොකද කරන්න ඕන? අපි එකපාරක් කරකවල පැත්තට බලන් ඉඳලා හරියනවද? නෑ අපි දිගටම කරකව
අපි කාර්ය කරන්න ඕන. අපිට තව ඉදිරියට යන්න පුළුවන් අපි මේ කරකවන්නේ අර බිනා කොස්ටිට මෝටර ආචරණයෙන් එන ව්‍යාවර්ත නැති කරන්න කියලා. ඒතර අපි මේම බාහිරින් ඩයිනමෝ කරකවල අපි කරන කාර්ය තමයි අර පැත්තේ මොනවා බවටද විද්‍යුත් ශක්තිය බවට පත් වෙන්නේ. මේ දේවල් ශක්ති සංසිතියේදී විතරත් අපිට කතා කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න අද අපි ගොඩාක් දේවල් කතා කරා මේ ඩයිනමෝ සහ මෝටර සම්බන්ධව. එහෙනම් අපි ඉතිරි දේවල් ටික ඔක්කොම කතා කරන්නේ මේ කරපු දේවල් ටිකත් එක්ක ඔක්කොම බලලා අඩුපාඩු හදා ගන්න මුල් වීඩියෝස් ටික ඔක්කොම දාලා තියෙනවා නැවත බලන්න. බලලා පොඩ්ඩක්වත් අඩුපාඩු තියාගන්න නැතුව ඒක ඉවර කරගන්න අපි ලබන සතියේ පන්ති දහම්ෙමු. අයිබෝවන්.